බොහෝ දිනෙකගේ ඉල්ලීම තිබුණා විල්වත්තේ තෙරණින් වහන්සේගේ ධර්ම දේශනාවක් සහ ධර්ම සාකච්ඡාවක් අරන් එන්න කියලා. අපි එක සාකච්ඡාවක් ඔබට ගෙනාවා. ඒ සාකච්ඡාවේදී අපි ඔබට යෝජනා කළා මේ තෙරණින් වහන්සේ දේශනා කරන දහම් කරුණු ඔබට ගලපාගෙන විනිශ්චයකට ලක් කරගෙන ඔබේ ජීවිතේට ඒවා බාර ගන්නවා නම් එහෙම බාර නොගන්නවා නම් එහෙම. අපි අදත් පුර 15ක පෝය දවසට හෝරා කීපයකට කලින් අපි මේ දේශනාව මේ සාකච්ඡාව රූගත කරනවා. තෙන් වහන්සේ මට අවසරයි. තව හෝරා කීපයකින් මේ අවුරුද්දේ පුර 15ක පෝය උදා වෙනවා. තෙන් වහන්සේ බෞද්ධයෝ හැටියට අපට මේ පෝය වැදගත් නැද්ද? නෑ. පෝය වැදගත් නෑ. ඇයි ඔබ වහන්සේ වැදගත් නෑ කියන්නේ? ලංකාව පුරා දහසකුත් එකක් විහාරස්ථානවල පුද පූජා පැවැත්වෙනවා. වැඳුම් පිදුම් යදුම් පැතුම් සිදු වෙනවා. මල් පහන් පත්තු කරනවා. වැඳුම් පිදුම් යදුම් පැතුම් සිද්ධ වෙනවා. නමුත් Taman හැදෙනවද? Tamanට හැදෙන්න බැයිද මේ වැඳුම් පිදුම් යදුම් පැතුම් වලින්? කිසි කෙනෙක් හැදෙන්නේ නෑ. එහෙනම් පෝය කියලා එකක් මොනවටද මේ දහම තුල පෙන්නලා තියෙන්නේ මෑන්නාංශ? දහම නෙමෙයි ආගමින් ඒක තියෙන්නේ. දහම තුල පෝය කියලා එකක් නැහැ. දහමට කාලයක් නැහැනේ. දහමට කාලයක් දවසක් නැහැනේ. එහෙම. දැන් 365ක් කිව්වා. අනිත් දවසේ පළවෙනිද වුණා 366ක් නේ. සම්මතයේ අපි එක අවුරුද්දක් ඉවර කළා ආයේ අලුතෙන් පටන් ගන්න. ඒකට අලුතෙන් මොකද්ද දැන් පටන් ගත්තේ? අවුරුද්දක්. හිත අලුත් කළාද? ඔව් හිත අලුත් කරේ නෑ. එහෙ නැති වැඩක් නෑනේ. එහෙනම් කැලෙන්ඩරේ අලුත් වුණා හිත පරණම හිතමයි. ඒකනේ. දැන් එදා කරපු ලොකුම මෝඩකම පුතේ. එළි වෙනකොට රතිඤ්ඤ කොතරම් පත්තු කරාද? කොච්චර රතිඤ්ඤ පත්තු කළාද? ලක්ෂ ගානක. දැන් දේශනාව පටන් ගන්න කලින් දෙයියන්ට ආරාධනාවක්. මොකටද? දේශනාව ශ්‍රවණය කරන්න. මනුස්ස වේශයෙන් මවන් එන්න කියලා. ඒකෙන් මනුස්ස වේශයෙන් ඉන්න අය විතරයි මේක ඇහෙන්නේ. අර ගොල්ලන්ට කන් හදන් එන්න ඕනේ. ඒ කියන්නේ දෙවියන්ට මනුස්ස කනක් හදාගෙන එන්න ඕනේ. එන්න ඕනේ. ඒකට ඒක ඇහෙන්නත් කන් තියෙන්න එපායි. දෙයියෝ ළඟ තියෙන කිසියම් ශක්තියකට හෝ මොකක් හරි විඥාන කායයකට මේක ඇහෙන්නේ නැද්ද? පිටත් දෙයියෝ ගාවත් මොකක් හරි විඥානයක් ඇතිනේ මෑන්නාංශ? විඥානය කියන්නේ මොකද්ද? මොකද මේ විඥානය කියන්නේ? ඇත්ත නැදක ඇති වූ කාම ගින්න. ගින්නක් නේ. ඇත්ත නොදැන ඇති වූ කාම ගින්න. කාම ගින්න. ඒ කාම ගින්න නම් වූ දේ විඥානය. කාමයේ තමයි මේ විඥානය කියන්නේ. ඇත්ත නොදැනු ඇති වූ තරහ ගින්න. ඇත්ත නොදැන ඇති වූ දුක් ගින්න. ඇත්ත නොදැන ඇති වූ බය ගින්න. දැනුවත් අපේ විකෘති කරන්නේ. ඒතකොට ඇත්ත නොදැන ඇති වූ සිතුවිල්ලද මේ විඥානය පෝෂණය කරන්නේ? හිතන්න තවත් විකෘති. විඥාණයට ආහාර හැටියට ඒ හිතන දේවල්ද ගන්නෙ? මම නම් ওই විඥානි කියන වචනෙට කැමති නෑ. හිතන්න හිතම ගින්න වැඩි කියනවා. කැමති දේ ඉල්ලන්න කාම ගින්න වැඩි වෙනවා. කැමති වෙන්න දෙයක් නෑ කියලා දකින්න නිවි යනවා. රමණේ විරමණය කරනවා නැති කරනවා. රංජනේ නැති කරනවා. නිරංජනේ වෙනවා. එල්ම නැති වෙනවා. මෑන්නාස දැන් අර මගේ මුල්ම ප්‍රශ්නේ උනේ දැන් තව මිනිත්තු තව හෝරා කීපයකින් 15ක උදා වෙනවා මේ අවුරුද්දේ පළවෙනි 15ක. එතකොට දහසකුත් පත්තු කරන සුවඳ දුන්. දහසකුත් පත්තු කරන පහන්. කාවෙන් වෙන්ද? දහසකුත් මල් නෙලාගෙන පූජා කරන පුෂ්පයන්. කාවෙන් වෙන්ද? ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. දැන් ඒ බුදුන් පිරිනුවන් පාලන්නේ. උන්වහන්සේ කියන්නේ ලෝකේ නෑනේ දැන්.
ආ රූපය ආදානත් කරලානේ. එහෙනම් මේවා කරන්නේ කාටද? දන්නේ ඒ අයගෙන් තමයි අහන්න ඕනේ. උන්වහන්සේගේ නාමයට? නාමය කියන්නේ කාමින්නේ. කාමි නෑනේ. කාමි නැති හින්දානේ ලෝකෙ මිදුනේ. මෑන්නාන්ස ඉන්නවනම් නාමය කියන්නේ කාමයේ වෙන්නේ කොහොමද? රූපේ දිරයි නාමේ නොදිරයි. කියනව නේද? නොදිරන නාමය තමයි නැති නොවන කාමය. නැති කළ යුතුයි කාමය. ඔව් බුදුහාමුදුරුවෝ කියන්නේ කාමය නැති කරන්න කියලානේ. ඒකනේ. ඒතර උන්වහන්සේගේ නමට නෙවෙයිද මේවා කරන්නේ? නමට කළ වැඩක් නැහැ. නමක් කොහෙන්ද? ඔව් සියල්ල නැති කරන්න නම තියෙන්න විදියකුත් නැහැනේ. අනුන්ට කරලා හරියනවද? උන්වහන්සේ දේශනා දැන් කරපු මට කරපුවාම ගැලවෙන්න පුළුවන්ද? මට තේරුණේ නැහැ. ඉන්න මට කරලා ගැලවෙන්න පුළුවන්ද? ඔබ වහන්සේට කරගත්තොත් ගැලවෙන්න පුළුවන්නේ. ඒකනේ. නැතුව ඉන්න මට මොනවා හරි දීපුවාම ගැලවෙන්න පුළුවන්ද? තවත් එකක් බුදුන්ට ඕනේ චීවර පින්දපාත සේනාසන ගිලම්පස හතට විතරනේ. මල් ඕනේද? ඔය කොහොමද බුදුහාමුදුරුවෝ එහෙම කියලා නැහැනේ? සුවඳ ඕනේද? නැති බුදුන්ට කණ්ඩ ඕනේද? බඩගිනි කෙනාටනේ කණ්ඩ ඕනේ. මෑන්නාන්ස එහෙනම් උන්වහන්සේ පෙන්වා දුන්න මේ ඥායස්ස අධික මේ දැන් එතකොට පුතේ දැන් ඔබ ගලවන්නේ කවුද? එදා බුදුන්ට පුළුවන්ද? කල්ප ගානකට මිනිසත් බව දුන්නේ ඔබට ගැලවෙන්න. සබහාදහමේ අයිතිකාරයෙක් වූ වර්ධට කුණක් හම්බිලා රූප මාරු කර කර ආවමින්න පුළුවන් නම් ගැලවියන්. ඔබ බුදු වුණොත් ඔබට ගැලවුණ හැකි. ඔබ වැඳ වැඳ හිටියොත් ගැලවෙන්න පුළුවන් මනුස්සාත්මෙදී. මිනිසත් භවයේදී විතරමයි. මීට හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියනවා නේද? එතකොට මීට වඩා ඉහළද යාලා? නෑනේ. ඉන්නවනම් පෙරේත. දැන් බුදුන් තවත් ඉන්නවනම් පෙරේතෙක්. ඔව් ඉතින් අර කිව්වත් වගේ එහෙනම් ඉවර කරලා නේ. ඉවර කළා නෑනේ. හරි ඔබ වහන්සේ කියන එක තාර්කිකයි හරි. එහෙනම් මලවුන් අදහනවනේ. උන්වහන්සේගේ සිරි සද්ධර්මයට නොවේද මේ බෞද්ධයෝ මේ තරම් පුද පූජා කරන්නේ? ඔබ සත්‍ය දැක්කද? සත්‍ය දකින්න ඒ ධර්මය ඕනේ නැද්ද මට? මට සත්‍ය පසක් කරගන්න දැන් මෑන්නාන්ස. ඒකනේ ඉන්න මේ සත්‍ය දකින්න කියන්නේ. සත්‍ය දැක ගන්න මට ඒ ධර්මය ඕනේ නේ මෑන්නාන්ස. මං කොහොමද සත්‍ය දැක ගන්න පාර හොයාගන්නේ? සත්‍ය දැකපු තැන ධර්මයක් නේ. ඒක තමයි කියන්නයි ඉන්න ඕනේ. අන්න හරි. එහෙනම් මේ මොහොතේ බුදුවරු ඉන්න ඕනේ. මට සත්‍ය හොයාගන්න පාර පෙන්වන්න බුදුවරු ඉන්න ඕනේ. ඉන්න ඕනේනේ. පේන බුදු කෙනෙක් එපාය බණ කියන්න. බව නසන ක්‍රමයේ කියන්න. ඔව් බණ කියන්නේ බව නසන. දැකපු කෙනෙක් දකින්න කියනවා. ඒ කියන්නේ මෑන්නාන්ස දැන් මම ඇහුවොත් නුවර ඉඳලා කොළඹට එන පාර හරියට මේ පාරේ ගියපු දැකපු අත්දැකීම තියෙන කෙනෙක් එපායි මේ පාර හරියට කියන්න. පැණි කාපුවේ සීනි පැණි හදන්නේ කාපු එකනේ. ආපු එකනේ. හැබැයි කාපු එකාට කියන්න බෑ කාලා බලන්න කියන්න ඕනේ. මට දැන් දේ කොහොමද පුතා දන්නේ? පුතාට තේ එකක් හදන්න මට පුළුවන්ද? මට තේ එකක් හදන්න පුතාට මට තියෙන දීපු හැටියට බීලා නිකන් ඉන්න. ඒ කියන්නේ ඔබ වහන්සේගේ අවශ්‍යතාව අනුව මට තේ එකක් හදන්න බෑ. බෑ. මගේ මේ රහ දන්නවද? ඔබේ රහට අනුව ඔබට තේ එකක් හදන්න පුළුවන්ද? ඒකත් බැයිද? කහට වැඩි වුණා කියයි, සීනි වැඩි වුණා කියයි, සීනි මදි කියයි. කියන්නේ නැද්ද? කියනවනේ. හැබැයි මෑන්නාන්ස ඔය අතරේ ඒත් ඒක නම් හරිම රහයි මම හිතපු විදියට හදලා තියෙනවා කියලා කියන්න පුළුවන් නේ. පුළුවන්. ඒකනේ එහෙම අපි ඕන තරම් කියනවා. යන්නේ එතකොට මෙයා පෙරේතයා. එයා පෙරේතයා වෙන්නේ කොහොමද? ඒ රහ බැලුවා. රහ බැලීමද පෙරේතකම රහට ඇලීමද පෙරේතකම? රහ බල්ලනේ දැලෙන්නේ. රහ බලන්නේ. කවුද බලන්නේ? හිත.
හිතින් රහ බලලා හිතින් ඒකට ඇලෙනවා. ඇලෙනවා. ඇල්ම ගැලුණා නම් දැන් ඒ තේක් ගැන හිත ඉන්නවා. ඒ තේක් ගැන හිත ඉන්න වාරයක් ගානේ ක්ෂණයක් ගානේ හදනවා පැටව. සත්තා වාසි. ඇලෙනකොටම සත්ව ගැලුණා නම් බුද්ධ. මෑන්නාස ආයමාන මුලතැනට එමු. එතකොට මේ බෞද්ධයෝ බොහොම ශ්‍රද්ධාවෙන් කරන්නේ බුදුන් වහන්සේගේ නාමයටවත් බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ උදෙසාවත් නෙවෙයි කියලා ඔබ වහන්සේ කියන්නේ. උන්වහන්සේ දුටු සත්‍යය එතන, ඔබ දුටු සත්‍යය ඔතන. උන්වහන්සේ දුටු සත්‍යය උන්වහන්සේ ගලවයි, මා දුටු සත්‍යය මා ගලවයි, ඔබ දුටු සත්‍යය ඔබ ගලවයි. අපි තුන්දෙනාම එකම සත්‍යයක් නෙවෙයි දකින්නේ. එකම සත්‍යයක් දකින්න ඕනේ. එකම සත්‍යයක් කියන්නේ බුදුන් දැකපු සත්‍යයද? හැම බුදුන් නම් එකම සත්‍යයක්. දැන් මෑන්නාස ඒ සත්‍ය දැක්කේ බුදුන් නම් අපි දැන් සම්මතය අපි කතා කරමුකෝ. ගෞතම සිද්ධාර්ථ නැත්නම් ගෞතම සමන මේ නමින් හඳුන්වන බුදුන් නම් මේ සත්‍ය දැක්කේ. ඒක දැන් කොහෙද? දැන් දැක්ක කෙනෙක් ඉන්න එපාය. උන්වහන්සේ දේශනා මට්ටමේ එක පෙන්වා දුන්නනේ අනිත් අයට දකින්න. එදා ආපු අය ගැලුණා. දැන් කාගේ දෙයක් දහන්නේ? දැන් අහන්න කියන්න අය ඉන්න ඕනේ. දැකපු අය ඉන්න ඕනේ දකින්න කියන්න. ඔබ වහන්සේ කරන්නේ බරපතල ප්‍රකාශයක් මෑන්නාස. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නපු සත්‍ය දැකපු කවුරුත් අද නැද්ද? ඒක නෙමෙයි දකින්න කියන්නේ. දකින්න කියන්නේ දැකපු කෙනෙක් ඉන්න එපා. ඉන්න හින්දානේ මේ කියන්නේ. එහෙමයි. සම්මා ඌ දේශනාවක් වෙන්න ඕනේ. ඒ කිව්වේ ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දැකලා ඇත්ත ඇති සැටියෙන් දකින්න කියන්න ඕනේ. මාදුරු සත්‍ය මගේ ගැලවීම සඳහා පමණයි. ඒක පෙන්වන්න බෑ. රහ බලන්න බෑ වගේ. එතකොට මම දකින්න සත්‍ය ඒ සත්‍ය පෙන්වන්න කෙනෙක් ඉන්න ඕනේ. ඔබ වහන්සේ කියන්නේ එහෙම කෙනෙක් ඉන්නවා. එයාට පුළුවන් සත්‍ය පෙන්වන්න. හැබැයි දකින්න ඕනේ මම. දැන් මෑන්නාස ඔබ දුටු සත්‍ය ඔබව ගලවයි. හැමෝටම මේ සත්‍ය දකින්න පුළුවන්ද? මිනිහෙක් වුණා නම් මිනිහෙක් වුණා නම් පුළුවන්. මිනිහෙක් වුණා නම් මේ කල්ප ගානකට මිනිසත් බව දැනෙන්නේ මේ අබුද්ධෝත්පාද කාලේ බුද්ධෝත්පාද කාලේ. කෙලින් එක වැඳ ඉන්නා දකින්න නැතුව. වඳින්නේ මොකටද කියලා දකින්නෙත් නෑ. බුදුන් නොදෙසා තනු පිළිමයට කෙනෙකුට වඳින්න පුළුවන් නේ මෑන්නාස. ඒකනේ වඳින්නේ පුළුවන් හින්දානේ. එතන ගැළවීමක් නැද්ද? දෙවිදත් බුදුන් දැක්කද? වක්කලි මේ කුණු කයේ බුදුන් නැහැ කිව්වනේ. එතකොට අපි දැන් රූපයක් පෙන්නලා බුදුන් පෙන්නුවොත් හරිද? අර කොත්තගේ දැන් මිනිස්සු වඳින්නේ අවසානයේ මෙතෙන්ද නේද මෑන්නාස? මේ ගඩොල් මේ සිමෙන්ති බදාම මේ අවසානයේ තින්ත. අන්න මිනිහාගේ සූත්‍රේ. වැහුව ඇත්ත. කවුද අරින්න බුද්ධිය රජ කරන්නේ? වැහුම් අරින්න ඕනේ වහන්සේ වෙන්න. කවුද වැහුම් අරින්න බුද්ධිය රජ කරන්නේ? ඒකට කෝ බුදුරජාණන් වහන්සේලා? හැබැයි මේ ගඩොල් කොට වඳින්නේ නැහැනේ. මේ බදාම වල. ඉතින් මේ ගඩොල්නේ. එහෙනම් මෑන්නාසලා මොකද්ද මේ මිනිස්සු කරන්නේ? ඒක ඉතින් කරන අයගෙන් තමයි දැන් අහන්න ඕනේ. කරන සහ කරවන. ඔබ වහන්සේට පේන්නේ නැද්ද? ඔබ වහන්සේට පැහැදිලිව ඒ කියන්නේ ඔබ වහන්සේට මට පොඩි විග්‍රහයක් කරන්න බැයිද? මොකක්ද එහෙනම්? දැන් මිනිස්සු නිවන මිනිස්සු මේ එතකොට මෙතන බුදුන් නැත්නම් තමන් බුදුන්.
දැන් මෙතන බුදුන් නැහැනේ මෑන්නාස. ඉතින් නැත්නම් වඳින්නේ එයා වඳින්නේ නැහැ. එහෙනම් ඇයි මේ ලෝකෙ මෙච්චර මේ වඳින්නම පුරුදු වෙලා තියෙන්නේ? පුරුදු කරලා උපන් හැටි ළමයාට මොකද්ද කියන්නේ සාදු කියන්නේ සාදු කියන්නේ. ඒක කුණක් හම්බුණු මාර්යා පරාජය වෙනකොට අග්‍ර වෙනවද ශ්‍රේෂ්ඨ වෙනවද? පරාජය කරන්න කලින් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහනේ. නෑනේ. ඒක රග්ගෝහමස්මි ලෝකස්ස කිව්වලු. යා මාර පරාජය කරලා ඉන්න එපාය. අග්‍ර වෙන්න. අග්‍ර වෙන්න. මෑන්නාස කාමයේ කියන මාරයට අහු වෙලා ඉන්නේ. කාමයේ දැක්කේ නෑ නිකුණක් කියලා. දැක්කට පස්සේ කිව්වා මේකුනේ බුදුන් නෑ. දේශනා කළේ. එහෙනම් ඒකේ බුදුන් නැත්නම් මෙතන ඉන්නවද? උන්වහන්සේගේ දේහත් ආදාහනය කරන්නේ. ඒකනේ. ඇයි ඒ? බුදුන් නොවන නිසා. මෑන්නාස හරි ගැඹුරුයි ඔබ වහන්සේ මේ කියන කාරණේ. ඔබ වහන්සේ කියන කාරණේ කොතරම් ගැඹුරුද කියන්නේ මට ප්‍රශ්න අහගන්නත් මම ළඟ කරුණු නැහැ මෑන්නාස. දැන් බුදුරජාන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරනවා. පුලුසා දමනවා. එත ටික බුදුන්ද? කවුද බුදුන්? ඇත්ත දැකපු තැන. මොකක්ද නැති බව බුදු බව. මොනව නැති එකද? සියල්ල නැති එකද? එකක් නැත්නම් එතන බුදුන්. එකක් තියෙනවා නම් එතන සතෙක්. සතා නිවඳින්නේ. ආගේ ඉන්න බුදුන්ට මනු සතා. තිබුණු සත්ව නැත්නම් බුදු. සතා බුදුන් වඳිනවා. බුදු නොවු නිසා. මනුසත්ත්ව. බුදු වුණා නම් සත්ව මරනවා. සුද්ධ කරනවා. සුද්ධාවාසී. එතකොට සතා සතු මරමින් යනකොට බෝධිය ඉදිරියට යනවා. බෝධිසත්ව. බෝධිය ඉදිරියට ගිහින් මල්ලා ඉවරනකොට මහා බෝධිය වෙනවා. තුන්තරා බෝධිය සම්පූර්ණයි. බුදු පසේ බුදු මහරහත්. ඔව් බෝධිය කිව්වේ ඕගහට නෙවෙයිනේ. දැන් අද අපි පිළි අරගෙන තියෙන්නේ මා ඇසුරු වෘක්ෂයනේ මෑන්නාස. ඒකනේ. එතකොට බුද්ධට සතු මරන්න තරම් බලයක් ආවනේ. තමන් ඇතුළේ ඉන්න සත්තු ටික. සතු ටික. ඒ කියන්නේ ඔබ වහන්සේ කියන්නේ දැන් මේ රූපේ බුදුන් නෙමෙයි කියලා දකින්න තරම් හයියක් ආවනේ. ඒ කියන්නේ පිළිමේ. පිළිමේ. බුද්ධ ශක්තිය. අවබෝධයේ ශක්තිය. ගහ බෝධිය නෙමෙයි අවබෝධයේ බෝධිය බුදුවේ. ඔව් තුන්තරා බෝධිය කියන්නේ බුදු පසේ බුදු මහරහතන්නේ. කළ යුතු දේ දැනගත්තා බුදු කළ යුතු දේ කරනවා පහෙන් ගත්තුවා දෙනවා. අනුන්ගෙන් ගත්තුවා දෙනවා පසේ බුදු. දීලා වෙනකොට රහත් බුදු. තුන්තරා බෝධිය සම්පූර්ණ වෙනකොට සම්මා සම්බුදු. ඒ සම්පූර්ණ වීම තුළද මෑන්නාසේ ගමන පෙන්වා දෙන්න පුළුවන් දේශනාව කරන්න පුළුවන් වෙන්නේ. නැතුව එතකොට සත්තා වාසේ ඔන්න දැන් සුද්ධා වාස කළා. දැන් හිතන් දෙකක් නෑ. සුද්ධ කරපු තැන බුද්ධ ඉඳගෙන සුද්ධ කළා. බුද්ධ වැඩිය දේශනාවට. ඔන්න දැන් දේශනාව යමකට කෙනෙකුට තැනකට බැඳිච්ච ගලවනවා යමක මහා ප්‍රාතිහාර්ය. යමකට තැනකට බැඳිච්ච ගලව දානවා. දැන් මේ බැඳිලානේ කුණට රූපෙට බැඳිලානේ. ඔව්. බැඳිලානේ බැඳිච්ච ගලවනවා. දැන් මේ සිංහල දෙමළ කියලා බැඳිලානේ. දැන් මේ කුණට බැඳිලානේ.
දැන් ගලවන්න කියනවා. දැන් බුදුන්ට බැඳිලානේ. බෝගහට බැඳිලානේ. දෙයියන්ට බැඳිලානේ. පින් වලට බැඳිලානේ. ඒ කියන්නේ පින් අනවශ්‍යද මෑන්නාස? කොහෙද තියෙන්නේ ඒක? හදයන් පුනාති පුඤ්ඤං. හද පිනාගිය තැන පින නොවේද? මම උට දෙකක් කිව්වා කියලාත් කියන්නේ සතුටු වෙන්නේ. මෙතනත් හදයන් පුනාති තියෙනවා. ඔව් ඒ කියන්නේ හරිම තාර්කිකයි ඒ කතාව. ඒ කියන්නේ මේ ඔව් හද පිනා ගියපු තැන. ඉතින් මෑන්නාස හද පිනා ගිහිල්ලා Tamanටත් අනුන්ටත් යහපතක් වෙන ක්‍රියාවකට හද පිනා ගියා නම් ඒක පින කියලා නිර්වචනය කරගන්න බෑද? Tamanට යහපතක් වෙන්නේ මොකක් කළොත්ද? මගේ කියලා දෙයක් තියෙනකම යහපතක්ද? මගේ කියලා තියෙන්නේ Tamanගේ දේද? ඔව් මගේ කියන්නේ මගේ දේ නෙමෙයිද? රූපේ කාගේද? මගේ. කොහෙන්ද හම්බුනේ? සබදාමේ ඒක දින සබදාමෙන්. ඒකනේ අපව දාලා යන්නේ. ඔක බාරගන්නේ සබදාමන්නේ. හුස්ම ටික සබදාමන්නේ. ප්‍රශ්නයයි වුණා සබදාමන්නේ. කුණ වෙනවා ලක්කපල වැල්ලුවා. ඕකද මගේ කියන්නේ. මට සත්‍ය දකින්න දැන් මට සත්‍ය දකින්න මෑන්නාස මේ රූපේ ඕනේ නේද? ඕකෙන් ඉඳන් ඕකම දකින්න ඕනේ. රූපේ නැත්තම් සත්‍ය දකින්න බෑනේ. රූපේ ඉඳන්මයි රූපේ දකින්නේ. රූපේ මැන්නට පස්සේ බෑ. ඒකනේ මැන්නට පස්සේ ගලවන්න බෑ. ඒ මැරුණාට පස්සේ නිවන් සුව ලැබේවා කියලා ගහලා බෑ. මැන්නට පස්සේ පාංශු කරලා බෑ. ඉන්න වෙලේ පාංශ කරන්න ඕනේ. පාංශු කූල. දැන් මැරුණාට පස්සේනේ පාංශු කූල දෙන්නේ මෑන්නාස. මේ හැම දෙයක්ම වැරදි. අනුන්ට පුළුවන් ද අනුන් ගලවන්න? මැන්නට පස්සේ මට ඉන්න වෙලේ පුතා ගලවන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් මම මැන්නට පස්සේ කොහොමද ගලවන්නේ? ඒ ඉන්න වෙලේ ගත්තු සිල් වලින් කරෝ පින් වලින් ගැලවිලා නැද්ද එයා? ඔය ගැලවීම තියෙන තමන් ළඟ නම් එයා ගැලවෙන්න එපායි වගේ. ඉතින් දැන් ගත්තු සිල් වලින් කරෝ පින් වලින් ගැලවෙන්න එපා. ආයෙ ගලවන්න ඕනේ. මොකද්ද මෑන්නාස පාංශ කූලය කියවේ? මේ තේරම මහ පොළොවට පස් වෙනවා. මේ අයිතිය පස්සට බාර දෙන්න ඕන කලින් පුතේ. ඒකයි දන් දීම. මගේ කරගත්තු සියල්ලම මහ පොළොවට පස් වෙනවා. එතකොට මහ පොළොවයි මේකේ අයිතිකාරයා. මේ සියලු රූපයන්ගේ අයිතිකාරයා මහ පොළොව. අපිට අයිතියක් නැහැ. අයිතියයි වරද. අයිතියටද බැඳෙන්නේ අපි? අයිතියටයි බැඳෙන්නේ. ඒ බැඳීම තුලද නිවන වැහෙන්නේ? බැඳුනද එතන? ගැලවුණාද එතර? බැඳුනද එතන? රූපෙට බැඳුනාද එතන? රූපේ රූපයක් නැති බව දැක්කද එතර? එතර. අන්න එතර වෙන තැන නිරංජනාව. විරමණය. රමණීය විරමණය කරා. අන්න එතන විනය. ණය. ණය නැති තැන. දැන් මෑන්නාස මගේ නම් ණය. මගේ නම් බය. මගේ නම් දුක, මගේ නම් ශෝකය. එතන මහණෙක් නෑ. දැන් මට දෙන කෑම එක, මට දෙන ඇඳුම, මට මා වෙනුවෙන්ම සම්පාදනය කරන සියල්ලටම මම ණයකාරයෙක් නෙමෙයිද? නෑ. දැන් ඔබ වහන්සේ බැහැදකින් ඩාම ඔබ වහන්සේගේ මේ ගෙදර ඉන්න ආවතේව කරන ඒ අම්මලා මට තේ හදලා දෙනවා. මම ඒකට ණය වීමක් නෙමෙයිද සිද්ධ වෙන්නේ? නෑ. ඔබ බොනකොට බැඳුනොත් තමයි ණය. බැඳුනොත් කිව්වා මෑන්නාස? බොන දේ රහ බැලුවා නම්, සුවඳ බැලුවා නම්, මම බොනවා කිව්වා නම්, මං කනවා කිව්වා නම්. ඉතින් ඒක බොනකොට මම බොනව නෙවෙයිද? ඉතින් මමනේ බොන්නේ. නෑනේ. උඩින් දැම පල්ලෙහෙන් ගියා. හිත බොනවා. හිත බොන එක හරි. හිත බොන එකෙන් මිදෙන්න ඕනේ. හිත බොනවා වළඳන්නේ. වළඳන්නේ. වල දානවා. වල දාන්නේ. පහෙන් කහනවා පහ කරන්නේ. පහ නොකල මල. පූජා නොකල මල.
එයාට අදිවාසී නෑ, ඉහළ වාසී නෑ. එයාගේ අධිගමයේ අහිමි වෙලා. මනස අධිගමයේ කිව්වේ ඉහළට යන්නේ ඒක පහළට නේ. බැඳුනොත් සත්ව ගැලවුනොත් ඉහළ. දැන් එතකොට බුද්ධ. දැන් එතන මෑන්නාස මම ණය වෙන්නේ නෑ අර තේයකට. මගේ වුණොත් ණය. ඒ කියන්නේ මම හිතින් දැඩිව අල්ලාගෙන උපාදානය කියන වචනේ හරියද? මම පාවිච්චි කරන්නද? හිතින් ඈ උපාදානය කියන්නේ මොකකටද? දැඩිව කැමැත්තෙන් බැඳීමටද? ඒක දෙනවද අපි? දානි දෙනවද? කැමැත්තෙන් බැඳුණු දේ දෙනවද? දාගන්නවා මිස. ඔව් උපාදානය. ආදානය. උපාදානය. ඒකට කැමැත්තෙන් බැඳිලා අපි ඒක ගන්නවද? දන් දෙනවද? එතන දන් දෙනවද? ඒ මොහොතේ දෙනවද? උපාදානිය ගන්නවනේ. ගන්නවනේ. දන් දෙන්නේ නෑනේ. ගත්තොත් ණය. එතකොට දැන් අර හිතින් අල්ලගන්න එපා කියලා කියන්නේ හිතින් අල්ලගත්තොත් මෑන්නාස ණය වෙන්නේ. ගත්තොත් එතන නෑ. එතන හිටියොත් ණය වෙනවා. ගත්තොත් එතර නෑ. ඒකට බොණ්ඩ වෙන්නේ මොනවාද? තේ නෙවෙයිද? පිට වෙන්නේ තේද? පිට වෙන්නේ වතුර. චූ මුත්‍රා එහෙමයි. මුත්‍රා. හැබැයි බොන්නේ මුත්‍රා නෙවෙයි. ඒකනේ වැඩි. හැබැයි බීලා තියෙන්නේ මුත්‍රානේ. දැක්කද ඒක? ඒක තේ තියෙන්න එපා එහෙනම් පිට වෙනකොට. ඉතින් අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයෙන් ඒක වතුර බවට අනේ මන් දන්නේ නැහැ මට ඔය අහන්න තේරෙන්නේ නැහැ. එහෙනම් බීලා තියෙන්නේ තේ නෙමෙයි. එහෙනම් බීලා තියෙන්නේ තේ නෙමෙයි. හරි. ඒතර තෙරින් වහන්ස දැන් අර ණය වීම දැන් මං ඇහුවේ තේ එක බොනකොට ණය වෙනවා නම් මම ඒ දැන් වතුර ටික කාගේද? සබදාහමේ. තේ කුඩු ටික. ඔව් තේ කොලත් ගස් වල සබදාහමනේ. සීන් ටික. ඔව් උක් ගස් වල සබදාහමේ. එතකොට ඒ තේරම සබදාහමනේ. හැබැයි ඒව හදපු මිනිස්සු මහන්සියක් ගත්තනේ මං වෙනුවෙන් ඒක හදන්න. දැන් එයා හදනකොට තරහ આવොත් එහෙම ඒකත් එයාට. එයාට හදන්න හිතුණා නම් ඒකත් එයාට. එයාට දෙන්න හිතුණා නම් ඒකත් එයාට. හැබැයි ඒක දීලා ඔයාට ගැලවෙන්න පුළුවන් දෙයට. ඔය ඒක මට දීලා එයාට ගැලවෙන්න බෑ. ඒක බීපු ඔයාට ගැලවෙන්න පුළුවන්ද? බෑ. බෑනේ. දෙන්නටම බෑ. ඒක මන් දුන්නා කිව්වනම් මගේ එකක් කිව්වනම් එයාට ගැලවෙන්නත් බෑ. ඔක මන් බිව්වා කිව්වනම් ඒත් ගැලවෙන්න බෑ. ඒතර මෑන්නාන්ස කියන්නේ මං ඒ තේක බීම තුල මම ණය ගෙවන්න ඕනේ නෑ එයාට. ඔයා ණය වෙන්නේ රහ බැලුවොත්. මගේ කරගත්තොත්. මන් බිව්වා වුණොත්. නමුත් මෑන්නාන්ස මට කෑම එක හදලා දෙන්න කියලා මට ඇඳුම හදලා දෙන්න කියලා මට තේ එක හදලා දෙන්න කියලා මං වෙනුවෙන් යමක් ඒක එයා කරන වැඩක් නේ. එයා කළ දේ යාට. මං වෙනුවෙන් යමක් කරන කෙනාට මෑන්නාන්ස මම පිනක් අනුමෝදන් කරලා ඒ ණයෙන් මිදී නිදහස් වෙන්න එපාය. ඔයා ණය වෙන්නේ ඒකේ අයිතිකාරයා වුණොත්. ඔය ඇඳුමේ අයිතිකාරයාද? නෑනේ. අයිතිකාරයා වුණොත් කරුමක්කාරයා. ඇඳීම නෙමෙයි අයිතිකාරයා නොවීම. කුණට මොකක් හරි එකක් දාන්න වෙනවනේ. එතකොට මහාන කෙනා එයාට ඕන වුණා ඒක. එයාට මුදලක් හොයාගන්න. ඒක එයාට. ඒකේ අයිතිකාරයා වුණොත් එයා එතන ඉවරයි. ඒක ඔයා සල්ලි දීලා ගත්තා. ඕකේ අයිතිකාරයා වුණොත් ඒත් ඉවරයි. ඔයා මකු නෙවෙයි කාවේකනේ. එයා ඒ මුදලේ අයිතිකාරයා වුණොත් ඒත් එයා එතන ගැලවුමක් නැහැ. තියනවද? කුඹුරු අගා කරනවා. ඒ යාගේ අයිතිය. ඒක දෙනවා. දුන්නාම එතන එයාගේ අයිතිය. ඒක මං ගන්නවා.
මා සතු කරගත්තා මගේ අයිතිය. එයා අයිති නම් එයා පෙරේත, අරයා අයිති නම් එයා පෙරේත, මා සතු නම් මම පෙරේත. එයාටත් අයිති නෑ, මෙයාටත් අයිති නෑ, මටත් අයිති නෑ සබාදහම නම්. ඔව් දැන් අපිට සබාදහමෙන් හුස්ම ටික දෙනවා. අපි ඒකට ඒක මගෙන මන් අය. ස්වාසවත් මගෙන සාසනේ නෑ. මොකද්ද මේ සාසනේ එතකොට? සම්මා වූ තැන ශාසනයේ තියෙන්නේ. සම්මා සම්බුද්ධ. සම්බුද්ධ ශාසන වරන් කියලා එකක් තියෙනවා පුතේ. සම්බුද්ධ ශාසනයේ වරන් ලැබුවෝ වෙන්නේ ඇත්ත ඇති සැටියෙන් දැකපු කෙනා. මෑන්නාන්ස ඇත්ත ඇති සැටියෙන් දකින්ද මේ පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ පංචස්කන්ධය ඇත්ත ඇති සැටියෙන් දැකීමට ඇත්ත ඇති සැටියෙන් දැක්කම රූපත් නැහැ, වේදනත් නැහැ, සංඥාත් නැහැ, සංකාරත් නැහැ, විඥානෙත් නැහැ. කොහොමද එහෙම නැති වෙන්නේ? ඒ ඉතින් රූපයක් නැත්නම් කාමයක් ඇති වෙන්න එකක් නැහැ. රූපයක් නැත්නම් වේදනාවක්. කාමයක් නැත්නම් රූපයක් නැහැ. රූපයක් නැත්නම් විඳින්නෙක් නැහැ. රූපෙ තියෙද්දිමයි. දැන් ලස්සන මල් පෝච්චියක මල් ගහක් තියෙනවා මෑන්නාන්ස. ඒක රූපයක් නේ. ඔව්. ඉතින් ඒකට ඉතින් මලේ ලස්සන මම බැලුවොත් එහෙනම් මම මොකද වෙන්නේ? මං සතෙක්. මල් ටික කැඩුවනම් මට පෑන් ටික නෑ. අපි රූපයක් නැහැ කියලා පිළිගන්න බෑනේ මෑන්නාන්ස. කොහොමද අපි රූපයක් නැහැ කියලා කියන්නේ? රූපයක් තියෙද්දි තියෙනවා. පවතිනවද? ඒ රැවටිල්ල. ඒක සත්ත්ව ලෝකේ පැවැත්මට දීලා තියෙන්නේ. ඒක තමයි සබාදහමේ රැවටිල්ල, සබාදහමේ මුලාව. සබාදහමේ සූත්‍රයට අහු වෙලා. හැද කරලා, හඳ කවලා, පාට කරලා, රස කරලා, සුවඳ කවලා හැමදේම තියෙනවා. සබාදහම. සබාදහමේ. සබාදහමේ ඇත්තක් තියෙනවා, බොරුවක් තියෙනවා, දෙපැත්තම තියෙනවා. අපි ඇත්ත කියලා ගන්නෙ බොරුව. මෑන්නාන්ස ඇයි අපි බොරුව ගන්නෙ? දැන් මොකද දෙපැත්ත තෝරගන්න බැරුව. දෙපැත්ත තෝර ඉන්න අපිට පුළුවන්ද? අපි දෙපැත්තට මැනමෙන් හිටියොත් අපි මෝහයෙන් මුලා වෙනව නේද? දෙපැත්ත තෝරලා දෙපැත්ත අතරින්න ඕනේ. ඒ කියන්නේ ඔබ වහන්සේ කියන්නේ දෙපැත්ත බලන්න ඕනේ. දෙපැත්ත නොබලා ඇඳුමේ හොඳ පිට කන පිට බලන් දෙපායේ. මේ දොතාවේ ඔබ වහන්සේ කියන්නේ පරීක්ෂා කරලා බලන්න ඕනේ කියලාද? නැතුව බලලා දැන් මේ දළු, මේ කොළ, මේ දිරුව පාස් වුණා. අපි කැමරාවට අල්ලමු මෑන්නාන්ස. මෙතන. සම. දැන් මෙතන පාස්. පස්. දැන් ඇත්ත මේකනේ. දැන් කොළේ වැටුණාට ගහට දුක නැහැ. කොළේට දුකක් නැහැ. පොළවට දුකක් නැහැ. කොළේ ගහ අයිති කරගෙන නැහැ, ගහ කොළේ අයිති කරගෙන නැහැ, පොළොව අයිති කරගෙන නැහැ, දිර්ලා පස් වෙනවා. සත්‍ය ඒක නේද? පරම සත්‍ය ඒක. සත්‍ය ඒකනේ. පොහොට්ටුව. ගහ පෝෂණය කළා. ගහක් ළඟට ගිහින් බලන්න ඕනේ. ගහෙන් ආවේ. පොළවෙන් කාපු ආහාරයෙන් උඩින් අන්න පොහොට්ටුව ආවා. දැන් පොහොට්ටුව ගහ පෝෂණය කළා. කිරි දුන්න හැදෙනකන්. ඊට පස්සේ පිපිරුවා. මල. දැන් ගහ කඳ දෙනවද මලට? මල දැන් ගහෙන් බොනවද පැණි? කිරි. ඉවරයි. ගහ අයින් කළා මල. ගහ පහ කළ මල බාර ගන්න කෙනා බුදුන්ද? එතකොට මල සතාට පැන් ටික දුන්නා. අන්න ගහ මල අයින් මල පූජා කළා. මල පැන් ටික පූජා කළා. මල පහ කළා. අපි මල පහ කරනවද? බාර ගන්නවද? කාපුවා මල බරයි පහ කළා.
ගහේ මල් ලස්සනයි සුවඳයි මටත් එකක් ඕනේ. මටත් පැලයක් හිටව ගන්න. මට හරි බරක් හිතට. මම ඇත්ත දැකලා පහ කළාද? මල හැටියට දැක්කද? නෑ. මේක සියලු සත්ත්වයෝ සුවපත් වේවා කියන කෙනා සතාට පෑන් ටික දීලා තියෙන කියලා දැක්කද? එතකොට දැන් මල මම ඇත්ත දැක්කේ නැත්නම් මම සත්ව. මම යනවා සමන්ලේ මේ මැස්සෙක් වෙලා. මේක ඇඳට හරියන්නේ නැහැ. ඇත්ත දැක්කේ නැත්තම්. ඇත්ත දැක්කේ නැත්නම්. එතකොට මට පෑන් ටික නේ. ඒ මම මල් ටික ඇදුවනේ. දැන් එයා බුද්ධද? සත්වද? සත්ව. අන්න බුද්ධ පූජාව කළේ නෑ. බුද්ධ පූජාව. එයා දන් දීම කළේ නෑ. එයා පූජාව කළේ නෑ. බුද්ධ පූජාව කරගන්න ඕනේ තමන්ම. සත්ව හැදුවා බුද්ධ මැරුවා. දැන් බුදු බව අහිමි වුණානේ. වෙනස් මං ආයෙ මහන්නේ. ඇයි මේ මිනිස්සු මුලා වෙලා ඉන්නේ? නොදන්න කමට. කවුද වැරද්දුවේ? වරද්දපු කෙනා හොයන්න බෑ. නොදන්නකම ඇති වෙන්නේ දැනගත්ත දේ වැරදි වුණ නිසා. මුලම වැරද්දුවා. දැන් මෑන්ලන්ස් ඔහොම ගිහිල්ලා මිනිස්සුන්ට නිවන් දකින්න බෑනේ. ඔහොම ගිහින් බෑ. මොකද මිනිස්සු අවබෝධ කරගන්නේ නැහැ තමන් තුල මේක තියෙන්නේ කියලා. මිනිස්සු එතකොට බෝධිය මෙතේ බුදුන්. එහෙම. මේ මොහොතේ ඔබ ලැබූ බුදු බව කල්ප ගානකට මිනිසත් බව ලැබුණු වෙලේල. කවුද ඔබට බුදු බව දෙන්නේ? පිළිමේනේ බුදුන් වෙලා තියෙන්නේ. එහෙනම් පිළිමේට පුළුවන් ද බුදු බව දෙන්න? බෑනේ කීයටවත් බෑ. එතකොට බෝගහට පුළුවන්ද? ඒතර බුදුන් තැන කොතනද? තමන්ගේ හිත. බුදුනේ කවදාද? ඒ මොහොතේ. ඒ මොහොතේ. අන්න. මෑන්ලන්ස් හොඳයි. ඒක ඊටාම යහපත්. අපි එතන කතා කරමු චුට්ටක්. ඒ මොහොතේ බුදු වෙනවා. එතකොට මෑන්ලන්ස් ඇත්ත දකින්න මොහොතේ මෙතන නිවන. මෙලවම පරලව හදනවා. මෙලව නැද්ද පරලව නෑ. මෙලොවම පරලොව හදනවා. දැන් මෙලොවම හදනවනේ. දැන් අර මල ඇත්ත නොදැන බැඳුණා සතෙක් ඉපදුණා. ඇත්ත දැකලා ගැලවුණා බුදුන් ඉපදුණා. ගැලවුණා නම් සතෙක් වෙන්නේ නෑ. ගැලවෙන තැන බුද්ධ. ගැලවුණ තැන බුද්ධ. දැන් පෙන් ටික දුන්න සතාට මල වැටෙන බීමට. ගහ පහ කළ හින්දා වැටුනේ. ඒකට ගහ පහ කළ මල බාර ගන්න කෙනා බුදුන්ද? ගහ අයින් කරපු මලක් ගිහිල්ලා පූජා කරනවා. බාර දෙනවා. බාර දෙනවා. එතන බුදුන් නැහැ. නේ? ඒකට ඒකෙන් ඔබට බුදු බව ලැබිය හැකිද? එතන කිසියම් චේතෝ විමුක්තියකටපත් වෙන්න බැයිද කෙනෙකුට? ගහ පහ කරපු මල පිළිමේ ගාවට තියලා. පිළිමේ බුදුන්ද? බුදුන් නම් මල් බාර ගනීද? බුදුන් නම් කීරොත් මල් බාර ගන්නෑ. කීවර පින්දපාත සේනාසන ගිලන්පස හතට විතර නේ ඕනේ. ඊට එහා මොනවද? මෑන්ලන්ස් එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන වලට අපි දැන් අපි හිතමුකෝ දැන් රූපේ බුදුන් නැත්නම් අල්ලගන්නේ මොනවද? නමුත් මෑන්ලන්ස් අපිට මේ ගමන යන්න උන්වහන්සේගේ දහම ඕනේනේ. මේ දහම ඒකනේ කියන්නේ දේශනා කරන්නේ. කාගේවත් දහමක්ද? ඔබ දුරු සත්‍ය නෙබව ගලවන්නේ. ඉතින් මම ආයානේ මම සත්‍ය දකින්න ඒ කියන්නේ ඒකනේ.
පෙර නොවිරු දහමක් දේශනා කරපු කෙනෙක්ගේ ගන්න එපා ඒක. ඉතින් ඒක නෙන්න මේ දේශනා කරන්නේ මේ හම්මුතිය බොරුවක් කියලා. එහෙමයි. මෑනස් මට තව මගේ අර ප්‍රශ්නේ දැන් මම ආයෙ මට තේරෙන දේ මම අහන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට දැඩිව බැඳීම මේක දැඩිව අල්ලා ගැනීම මෑනස්. එතකොට බැඳෙන්න දෙයක් නැත්නම් රූප නැහැනේ. ඔබ සත්‍ය දුර්ජන් රූප නැහැනේ. දැන් සත්‍ය තුල මෙතන මේකත් නෙමෙයි මෙතන. නෑ. නැති එකක් හැදුවා. අම්මා උනේ දරුවා ඉපදුනාට පස්සේ. ඊටකන් එයා අම්මා නෙමෙයි අම්මා වුණානේ. දැන් මෑනස් ඔහොම කිව්වොත් ගියොත් මේ යන ක්‍රමයට මේ සම්මතය තුල මෑනස් අපිට නිවන හොයාගන්න බෑනේ. දැන් ඔබ වහන්සේ කියන මොකුත්ම නැහැ කියලා. ඒක තමයි නිවන නැහැ කියන්නේ. නිවන් දකින්නේ කවුද එතකොට? නිවන් දකින්න කෙනෙක් නැහැ. එහෙනම් නිවන් දකින්නේ මොකද්ද? මොන වස්තුවද නිවන් දකින්නේ? කෙනෙක් නැති හින්දායි නිවන. හිතන් දෙකක් තිබුණොත් නිවනක් තියනවද? නිවනක් නැහැ. දැන් දානයක් ලෑස්ති කරනවා ගෙදරක. දීලා ඉවරනවා කියනවා නිවන් දැක්කා වගේ කියලා. ඉවරනාට පස්සේ නිවන කරනකන් නිවනක් නැහැනේ. එහෙනම් මොකටද මේ දෙක කරන්නේ? එතකොට මෑන්නාන්ස දැන් නිවන් දකින්න කෙනෙක් නැහැ. කෙනෙක් නැති හින්දායි නිවන. ඉතින් මම නිවන් දකින්න එපා මෑන්නාන්ස. දකින්න ඕන එක තමයි කියන්නේ. මගේ මේ කරජ කායක් තියෙනවා, මගේ විඥාන කායක් තියෙනවා. ඉතින් මේක නෙමෙයිද නිවනට ගෙනියන්නේ කෙනෙක් නැත්තම් කොහොමද නිවන කවුද දකින්නේ නිවන? තියෙද්දි නැති කරන්නේ. නැතුවම නැති කරන්න බෑනේ. නැතුවම කොහොමද නැති කරන්නේ? ඔව් නැති දෙයක් අය නැති කරන්න බෑ. ඔබ දුටු සත්‍යය ඔබ ගලවන්නේ. නැති හන්දයි නිවන. නිවනක් නැතුව වඳිනවනේ. දැන් මොකුත් ඕනේ නෑනේ. දැන් අද මෙහි වෙන්දත් නම් නිවනක් නෑනේ වෙන්දනක නම්. දැන් පහන් පත්තු කර ගිලම්පත හද ඉන්න අයට දුන්නා. වත්ති බහට ඕන අයට. එතකොට මෑණින්නාන්ස මේ හැම දෙයක්ම මිනිස්සුන්ට මග හැරලා තියෙනවා. දැන් මේ කල්ප කාන්තිරයකින් ලබාගත් මිනිසත් භවයේ මේ සියල්ලම අතහැරලා එතන නිවන් දකින්න තියෙන මේ දැන් මේ ආලෝකය තුල වඳුරේනේ. පහනපත්තු කිරුවොත් හරියයිද? ඇත්ත පේන්නේ නැහැ. බෑ සත්‍ය දකින්නකන් අඳුරෙන්නේ. ඔව්. එතකොට කවුද ගලවන්නේ? ඔතනින් වැටුනොත් කවුද ගලවන්නේ? මාව ගලවන්න වෙන්නේ මටමයි. එතකොට දැන් මෙතන තියෙනවා මෙතන ගියොත් අඳුරෙන් එළියට කියලා. පහනක් පත්තු කෙරුවොත්ද? නෑ. දැන් මෙතෙන්ට ගියොත් නිසිමග නොලැබුණොත් අඳුරට. මග එතකොට රූපේ මිනිහෙක් වුණාට හිතේ ගතියට නිරුව හම්බ වෙන්නේ. උගේ ගතිය වුණාදී මැරුවත් අරින්න බැයි නම් මරන්න එපායේ. ඒ කියන්නේ මෑන්නාන්ස අපි හදාගත්ත ගතියටද අපිට යදාල් රූපේ හම්බෙන්නේ? නැතුව. ඒ කියන්නේ බල්ලෙක්ගේ රූපයක් හම්බෙන්නේ හදාගත්ත ගතියට. ගතියට. දැන් අර බල්ලගේ සද්දෙට බැඳුනා නම් බලු ගතිය. එතනදී අර බල්ලා කෑ ගහනවා කියලා දැඟලුවා නම් බලු ගතිය ඇවිත්නේ මෙයාට. ඒ ගතිය නැති කරගන්න ඕනේද? නැතුව. අයි මොකටද බාරගන්නේ? ඒ ගතිය බාර ගත්තොත් නේ බාරකාරයා වෙන්නේ. මෑන්නාන්ස ඒ ගතිය නැති කරගන්න හිතින්ද? නැතුව. කොහොමද අපි ඒ ගතිය නැති කරගන්නේ? ඒ හඬට මං අහුණාද මන්ට ගතියක් හැදුණානේ. තරහක් ආවනේ. ගති පොදිය. එතකොට ඒ ගතිය යන්නේ අතෙන්ට. අන්න මෙලෝ පරලව හදනවා. ඒ කියන්නේ ඒ බල්ලා බුරපු හඬ මට ඇහෙනවා.
ඒකෙන් ගතියක් හදන්න එපා කියලා ඔය කියන්නේ. ඔව් ගන්න එපා. හිතට ගන්න එපා ඒක. මගේ හිත ඇදිලා ගියා. ආන් ඇදලා ගත්තා. මැන්නකොට ඇදිලා යනවා. අදින්නා දාන. ඒක ඇහෙනකොට මොකුත් නොදැන නිකම්ම නිකන් සද්ද නැතුව කරබාගෙන ඉන්න පුළුවන්ද මෑන්නාස? මොකටද අපි ඇහෙනව බාරගන්නේ? ඇහෙනව බාරගත්තා කියලා අපි නිවන් මාර්ගට ඒක හේතු වෙන්නත් බැරිද? බෑනේ. බාර ගැනීම නිවන නැත්තේ. අර නිවන නැති වුණානේ. දැන් ඔබ වහන්සේ කියන දහම් කරුණ මං අහන්න එපා. ඒක බාර ගන්න එපා මගේ නිවන් මාර්ගට මං. ඒක විතරයි. අන්න මග නොමග. මග නොමග අන්න හරි. නිසි මග ලැබුණොත් අඳුරෙන් එළියට. අර්ථෙන්ට ගියොත් එතන. එතනින් ගැලවුණොත් එතර. ඒකයි නිසි මග. බැඳුනොත් එතන ගැලුණොත් එතන. එතන. ඒක බැඳුනේත් ඔබ ගැලවුනේත් ඔබ. වෙන කවුරුත්ද? මම. අයිතියෙන් නේද ගැලවුනේ? අයිතියෙන් ගැලවුණා. ඒක විතරක් කෑ ගහලා හිටියේ. උගේ ගතියට බල්ලෝ ටික සේරම කෑ ගැහුවා නා. බාරගත්තේ නැතුවම නිහඬයි. බාරගත්තා නම් සේරම බල්ලෝ ටික කෑ ගහනවා. මෑන්නාස අපේ සාකච්ඡාව මං හිතන්නේ පැයකට ආසන්න වෙලාවක් ගියා. මෑන්නාස අපි අවසන් කරමු. අපි මිනිස්සුන්ට මේ මග කොටිම කියනවා නම් නිවන් මග මිනිසුන්ට අවශ්‍ය වෙන්නේ මේ මග. නිවි යන්න එපාය. ගිනි නිව්වොත් නිවන. ගිනි ගත්තොත් ගිහි ගිනි නිව්වොත් පැවිදි. ගිනි ගත්තොත් ගිහි. ගිනි නිව්වොත් පැවිදි. ඒ කියන්නේ ගිහි. ගිනි නිව්වොත් සිසිල් වෙනවා. ඔව් ගින්න ගිහි ඔව්. ඔය යමා මහ පෙළහර. මාන්නේ දුරු වෙනවද ගින්දරයි වතුරයි පිට කරපුවාම? ඔබ වහන්සේ යෝජනා කරන්නේ ඒ මොහොතේ ඇතිවන ගිනි නිවන්න කියලාද? මේ මොහොතේ ඇති වෙන ගින්නට පිදුරු දානවා තව දානවා. අඩුම තරමින් අපි මේ අවුරුද්දේ මේ පුරපසළොස්වක පොය දවසේවත් මේ අවුරුද්දේ නෙමෙයි හැමදාම නෑ මෑනස් මම හැම මොහොතේම මම කිව්වේ දැන් මේ පුරපසළොස්වක පොය දිනේවත් අපි හිතට ගත්තොත් මේක කරන්න ඕන කියලා. දැන් මෙච්චර කල මෑනස් හොඳයි දැන් ඊළඟ පොය වෙනකොට දවස් මාසයක්නේ මාසෙට කීයක් අයින් කරලා තියෙයිද? මම කියන්නේ අපි යෝජනා කරමු මිනිස්සුන්ට අඩු තරමින් පොය දවසේ ඉඳලවත් පටන් ගන්න. දැන් ඔබට මේක මඟ හැරිලා තියෙන්නේ. මේ මොහොතේ පටන් ගන්න. මේ මොහොතේ. දැන් මේ මොහොතේ අර බල්ලගේ අඬින් අයින් වුණානේ. ඒකෙන් අඳුරෙන් මිදුණානේ. ආලෝකය තමයි. අඳුරෙන් මිදුණු තැන ආලෝකය. ආලෝකය දැකපු තැන බුද්ධද? මං අයහන්. එතන තමයි බුද්ධ. එතන තමයි බුද්ධ. නැති බව. එහෙනම් අපි සාකච්ඡාව නතර කරමුද මෑන්නම්? ඔබ මට අවසර දෙනවද? මයින් අවසර ඕනද? ඔබ මේ මොහොතේම පටන් ගන්න. ඔබට කිසියම් මගහැරීමක් සිදු වෙලා ඇති. ඔබට වැරදීමක් සිදු වෙලා ඇති. ඔබ මේ මොහොතේම ඇතිවන ගිනි නිවන්ට උත්සාහ කරන්න. ගතිවලට බැඳෙන එක වහාම නතර කරන්න උත්සාහ කරන්න. ඔබ ඔබේ හිත හදාගන්න. ඔබට එතනම නිවන හොයාගන්න පුළුවන්. එතනම එතර. ඔබ හොඳින් මතක තියාගන්න. එතනම තමයි එතර තියෙන්නේ. ඔබ වහන්සේ නේනම් බොහොම පිං. බාහිර මොකද්ද මං කියන්නේ මෑන්නම්? එවනම් මම ආයෙම දවසක ඔබ වහන්සේ මොන කියනවා. කවදාවත් කිසිම කෙනෙක් කිසිම දෙයක් බලාපොරොත්තුව මොකුත් කරන්නේ.
සබාදහම් මොනවද බලාපොරොත්තු වෙන්නේ අපි? මේ සේරම සබාදහම නම් බලාපොරොත්තු වෙන්නේ. සබාදහමට නෑ නිහිතා. බලාපොරොත්තු වෙ හිත. අපි එහෙම ගියොත් තවත් සාකච්ඡාවකට මුලපිරීමක් වෙයි. එහෙනම් මට අවසරයි මෑන්නාස.